මට දෙන්නේ සමාජයේ මේ අපිටත් ආරාධනා මම කතා කරලවත් නැහැ. හරිද? ලියුමක්වත් හෝ දුරකථන නැමතුකින් හෝ මේක බාර ගන්න ඕනක කිසිදු සංඥාවක් මට ඇවිල්ලා නැහැ. කිසිම ආකාරයකින්. කිසිම ආකාරයකින්. හැබැයි මම 11 වෙනිදා ඇරියා. මම ලෑස්ති බාර ගන්න. එහෙනම් ඔහුට ඕන ඉවත් වීමට පෙර මේ ප්‍රහාර එල්ල කරන්න ඕන. ඒකන ඔහුට වීරය වෙන්න ඕනකම තියෙනවා. ඔබට හම්බුනේ ඡන්ද 3යි. ඇයි එක ඡන්දයක් වැඩිපුර දාගන්න බැරුණේ? මොකද ප්‍රතික්ෂේප වෙනවා ඡන්ද 4ක්. දැන් ওই ප්‍රහාරය දියත් වෙන්නේ මධ්‍යම රාත්‍රියේ පහුවෙලා. දැන් ඔබට මේ ප්‍රහාරය පිළිබඳව ඔබ දැනුවත් වෙලා හිටියද? දැන් ඔබට ආරංචි උනේ කීයට විතරද? ප්‍රධාන විවේචන නිලච්ච අවස්ථාවක් තමයි විශේෂම ලංකාවේ ප්‍රධාන මාධ්‍ය ආයතන අලගල කරන ඇතුල් වීම, වැඩසටහන් වලට පෙනී සිටීම, වැඩසටහන් විස්තර ඉල්ලා සිටීම. ලංකාවේ ප්‍රධාන දේශපාලන නායකයෙක් හැට සහ ජනතාවගේ බොහොම ආකර්ෂණීය නායකයෙක් හැටියට ඔබ කොහොමද මේක දකින්නේ? 80 89 මතක් ක්‍රමයන් ලේබල් වලවීමක් කරන්න. නමුත් එහෙම වුණක් අපිට තිබුණේ. ඔහුගේ ඉල්ලාසීම යම් දන්නවනේ ටිකක් මොකද සතුටෙන් සැමරීම සඳහා රැස්වීම මට මතක බැලුවොත් දියතු වෙන පොඩි හට් වගේකුත් ගහලා තිබුණා. කිරිබත් යන්නේ නැමද? සජිත් ප්‍රේමදාසට ප්‍රහාරය එල්ල වෙච්ච දවසේ ඔබටත් ප්‍රහාරයක් එල්ල වුණා කියලා. ඇත්තද? රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධූරය දෙන්නේ. දිනේෂ් ගුණවර්ධනට අගමැති ධූරය දෙන්නේ. පොහොට්ටුවේ අනුප්‍රාප්තික රාජපක්ෂ වෙනුවෙන් පොහොට්ටු රැකලා තියන්නේ. නාමල් රාජපක්ෂ නේද? ඔව්. මීට දින දෙකකට කලින් අරගල භූමියට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් කතා බහක් කරන්නට අද අපි විශේෂ හරි TV ෆේස් ටු ෆේස් වැඩසටහනට එකතු කරගන්නේ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහත්මයා. ඔබ විශ්වාස කරන විදිහට මේ දේශපාලනිකව සහ පුද්ගලයෙක් වශයෙන් වඩා භයානක ගෝඨාභය රාජපක්ෂද නැත්නම් වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහද? මම හිතන්නේ වඩාත් භයානක ඔවුන් දෙන්න නියෝජනය කරන දේශපාලන කඳවුර. මොකද ගෝඨාභය එම කඳවුර එක සංකේතයක් විතරයි. නමුත් ගෝඨාභය වටා පෙළ ගහලා තිබුණ විශාල මේ ත්‍රාඩ වංචනික අපරාධ කඳවුරක් තිබුණා. ඒ කඳවුර තමයි ගෝඨාභයගේ භයානකත්වය නිර්මාණය කරන්නේ. රනිල් වික්‍රමසිංහ තේමයි. රනිල් වික්‍රමසිංහ වටා එකතු වෙලා තියෙන්නේත් අර ගෝඨාභයගේ පරාජයට පත් කරන කඳවුර. ඒ නිසා මම හිතන්නේ කඳවුරේ නියෝජනය කවුරු වුණත් ඒක භයානක නියෝජනයක්. හරි. දැන් අපි යන් ප්‍රධාන ප්‍රශ්නට විශේෂයෙන්ම දැන් දවස් දෙකකට කලින් අරගල භූමියට ප්‍රහාරයක් එල්ල වෙනවා. හැබැයි දැන් ඊට කලින් අරගලකරුවන් ප්‍රකාශයට පත් කරනවා ඊට පහුවෙනිදා මෙයා ජනාධිපති ලේකම් කාර්යාලයට ප්‍රදේශය බාර දෙන්න සූදානම් කියලා. ඔබ හිතන විදිහට එහෙම තත්ත්වයක් තියේදී ඇයි මේ භූමියට ප්‍රහාරයක් එල්ල වෙන්නේ? ඇත්තටම දැන් රනිල් වික්‍රමසිංහ තහවුරු වෙන්න ඕන රාජපක්ෂ කඳවුර ඇතුලේ. ඒ රාජපක්ෂ කඳවුරට ප්‍රබල රිදවලා තිබෙනවා ගෝල් ෆේස් එක අරගලකරුවන් ඒ ජනතා නැගිටීම. ඒ ජනතා නැගිටීම විසින් තමයි ගෝඨාභයට රටින් පලා යන්න සිද්ධ වුනේ. මහින්ද රාජපක්ෂට හැංගිලා ජීවත් වෙන්න සිද්ධ වුනේ. රාජපක්ෂ පවුල අපේ රටේ මොනතරම් අපරාධකරුවන්ද කියන එක සමාජගත වුනේ. ඒ නිසා ඒ කඳවුර සතුටු කරන්න ඕන රනිල් වික්‍රමසිංහ. මොකද රනිල් වික්‍රමසිංහ දැන් බේස් එක තියෙන්නේ රාජපක්ෂ කඳවුර ඇතුලේ. ඒ නිසා තමයි ඔහු ඒ කඳවුර සතුටු කරන්න නම් රාජපක්ෂලාට රිදවන ලද කඳවුරට ඔහු අභිමුඛ වෙලා ප්‍රහාර එල්ල කරන්න ඕන. කියන්නේ රාජපක්ෂලා වෙනුවෙන් එකට එක කිරීමක්ද? රාජපක්ෂලාගේ කඳවුර සතුටු කරන්න. ඒගොල්ලෝ අමන්දානන්දට පතර මා හිතනවා දැන් ඒ ප්‍රහාරෙන් සතුටටපත් වෙන්නේ කවුද? ඒ ප්‍රහාරයෙන් මේ රටේ පොදු ජනයා කවුරුත් සතුටටපත් වෙන්නේ නැහැ. සහ අපේ රට මෙවැනි ආර්ථික අවදානමක තියෙන වෙලාවකදී ජාත්‍යන්තරයේ සහායක් අපිට ලබා ගත යුතු වෙලාවකදී ජාත්‍යන්තරයේ කිසිදු රාජ්‍යයක් මේ ගැන සතුටටපත් වෙන්නේ නැහැ. මේ රටේ සාමාන්‍ය නිදහස් පුරවැසියා මේ ගැන සතුටටපත් වෙන්නේ නැහැ. හැබැයි මේ ගැන සතුටටපත් වෙන එකම කණ්ඩායම කවුද? රාජපක්ෂ කඳවුර. ඒ නිසා රනිල් වික්‍රමසිංහ උත්සාහ කරනවා රාජපක්ෂ කඳවුර තුල තමන්ගේ පදනම ආරක්ෂා කරගන්න නම් ඔහු රාජපක්ෂ කඳවුර සතුටු වෙන දේ බොහෝ දේ කළ යුතුයි. සහ ඔහුට පාර්ලිමේන්තු 134ක් තිබුණට ඔහුට ජනපදනමක් නැහැ. ඒතර ජනපදනමක් නැති හැම නායකයම අවසානයේ තල්ලු වෙන්නේ මර්ධනයට. ਉਹ විශ්වාස කරන්නේ හමුදා බලය. ඒ නිසා තමයි මම හිතන්නේ මෑත කාලේ මම දැකපු නැති අවස්ථාවක් රනිල් වික්‍රමසිංහ ගිහිල්ලා මේ රෝහල්ගත වෙලෙන හමුදා සොල්දාදුවන් බලන්නේ. හැබැයි ඔහු තෙල් පෝලිම් වල මිනිස්සු මැරෙද්දි ඒ මල ගෙදරකට යන්නේ නැහැ.
හැබැයි ඔහු යනවා රෝහල්ගත වෙලා හමුදා සොල්දාදුන් බලන්න. ඊළඟ ඔබට මතක ඇති පාර්ලිමේන්තුවෙන් ඔහු එළියට එනකොට එතෙන්ට හිටපු හමුදා සොල්දාදුවන් ඔහු අමතනවා. ඒක නිකන් මා දැක්කා නිකන් මීඩියා වාර්තා කරන හදිසියෙන් බැස්සා වගේ. මට ඒ දිහා බලපුවම ඔක්කොම සොල්දාදුවන්ගේ තුවක්කු අයින් කරලා ඔක්කොම කරලා පේලි ගස්සලා තියෙනකොට මම දන්න එක සෙටප් එකක්. ස්ක්‍රිප්ට් එකක්. ඔව්. නමුත් ඔහු එහෙම කරන්නේ ඇයි? ඔහු දන්නවා ඔහුට විශ්වාසය තබන්න පුළුවන් වෙන්නේ මර්ධනය කිරීම පමණයි කියලා. ඒ නිසා එක පැත්තකින් ජනතාව අහිමි වීමත් අනෙත් පැත්තේ රාජපක්ෂ කඳවුර සතුට කිරීමත් අරමුණු කරගෙන තමයි මොහු මේ මර්ධනකාරී පිළිවෙතට අවතීර්ණ වී තිබෙන්නේ. හරි. දැන් ওই ප්‍රහාරය දියත් වෙන්නේ මධ්‍යම රාත්‍රියේ පහුවෙලා. දැන් ඔබට මේ ප්‍රහාරය පිළිබඳව ඔබ දැනුවත් වෙලා හිටියද? දැන් ඔබට ආරංචි උනේ කීයට විතරද? ඇත්තටම මේ එවැනි ප්‍රහාරයක් මීට දවස් දෙකකට කලිනුත් අපිට වාර්තා වුණා අද දින ප්‍රහාරයක් එල්ල කරයි කියලා. ඒ වගේ මේ දිනත් යම් ප්‍රහාරයක් එල්ල වී හැකි කියන සංඥාවන් අපිට යම් පැතිවලින් වාර්තා වෙලා තිබුණා. ඒ වගේම දැන් ඒ පිළිබඳ අරගල භූමියේ ඉන්න අරගලකරුවන් ඔබේ කණ්ඩායම් හෝ සමාජිකයන් විසින් දැනුවත් කරලා තිබුණා. අපි අවස්ථා ගණනාවකදී මොවුන්ට කිව්වා යම් අවදානම් තත්ත්වයක් තිබෙනවා. ඉතින් ඔබ පරිස්සමෙන් ඉන්න. මොකද රනිල් වික්‍රමසිංහට ඕන වුණේ අර කඳවුර සතුටු කරන ක්‍රියාමාර්ගයට ඔහු යන්න ඕන. ඒ නිසා තමයි ඔබ හිතන්න දැන් ඔවුන් එදා ප්‍රකාශයටපත් කරා ප්‍රහාර එල්ල කරන දවසේ හවස 2 වෙනකොට ඔවුන් මේක ඉවත් කරගන්න බව. ඒ වගේම අපිට ඉතාමත් හොඳ ආදර්ශයකුත් ඔවුන් දීලා තිබුණා. ජනාධිපති මදුරත් අරලිගහ මන්දිරයත් ඒ වගේම අගමැති කාර්යාලයත් ඔවුන් ප්‍රකාශයටපත් කරලා ඔවුන් එයින් ඉවත් වුණා. ඒ වගේම ඔවුන්ට අවසන් වශයෙන් ඉවත් වෙන්න තිබුණේ ජනාධිපති ලේකම් කාර්යාලය. ඔවුන් ප්‍රකාශයටපත් කරා පසුදින හවස 2ට ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ඉවත් වෙන බව. එතකොට ඒ එක්කම දැනගෙන එහෙනම් ඔහුට ඕන ඉවත් වීමට පෙර මේ ප්‍රහාර එල්ල කරන්න ඕන. ඒ කියන්නේ ඔහුට වීරය වෙන්න ඕනකම තියෙනවා. පොඩි ෂොට් එකක් දෙන්න. අර කඳවුර ඇතුලේ. මොකද මා දන්නවා ඔව් සමහර වෙලාවට කැබිනට් මණ්ඩලයේදී සමහර හමුදාපතිවරුන් ගෙනල්ලා අරලියගහ මන්දිරයට ජන අගමැති ලේකම් කාර්යාලයට යාමේදී එය වළක්වා ගැනීමට අසමත් වූ හමුදා නිලධාරීන් කෝට් මාර්ෂල් කරන්න ඕන කියලා යෝජනාව කරලා තිනවා. හරිද? ඒ යෝජනාව හරහා එතන කැබිනට් මණ්ඩලයේම අමන්දානන්දට පත් වෙලා තිබෙනවා. ගෝඨ නෙවෙයි මෑන් මෙයානේ කියලා. ඒ නිසා යාට අර පාර්ලිමේන්තුවේ අර ඒ කඳවුරේ ඡන්ද ලබා ගන්නත් ලබාගත්තු ඡන්ද පදනම ඒ පාර්ලිමේන්තුවේ උන්ගේ ආරක්ෂාව තහවුරු කරන්නත් මොහු තමයි නියෝජිත හැටියට තෝරගන්නේ. අන්නේ දේශපාලන අරමුණෙන් තමයි රනිල් වික්‍රමසිංහ මේ ප්‍රහාර එල්ල කරන්නේ. දැන් මදනේ මේ සිදුවීම එක්කම තමයි සිදුවීම වලට කලින් විමල් වීරවංශ අමාත්‍යවරයා සඳහනක් කරා මේ විශේෂම ප්‍රෙස් එකක් තියලා මේ ඕන් කොයිම අවස්ථාවකවත් කිව්වේ නැහැ කියලා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ඒ මොහොතේ අයින් කරන්න ඕනේ කියලා. මොකද එහෙම වුණා නම් මේ අද තියෙන තත්ත්වය තමයි ඇති වෙන්නේ කියලා. විශේෂයෙන්ම මේ අරගලයට හරිහමං නායකත්වයක් නැතිවීම නිසා තමයි අද මේ වන විට රට මේ වගේ තත්ත්වයකට පත් වෙලා තියෙන්නේ කියන දේ. ඔබ ඒක පිළිගන්නවද? නෑ පළමු කොටම තමයි මම හිතනවා මේ නැගිටීම ඉතාමත් අමන්දානන්දට පත්වන නැගිටීම. ලංකාවේ දේශපාලන ව්‍යාපාර විදුත්සාහයෙන් දරලා තිබෙනවා. හැබැයි සියලු දේශපාලන ව්‍යාපාරවල අනන්‍යතාවයන් අභිබවා යන පොදු මධ්‍යස්ථානයක් ගොඩනැගෙනවා. ඒ පොදු මධ්‍යස්ථානයට ජනතාවගේ ඇති වී තිබෙන පීඩනයත් ගුරු සමිති ව්‍යාපාර කලින් කරන දාරගලයනුත් ඒ වගේම ගු ව්‍යාපාර විසින් කළ සටනුත් ඒ වගේම දේශපාලන ව්‍යාපාර විසින් ගොඩනගන මතවාදිනුත් මේ සියල්ල විසින් තමයි මේ සමාජ කැළඹීම නිර්මාණය වෙන්නේ. ඒ සමාජ කැළඹීමේ කේන්ද්‍රස්ථානය බවට ගෝල් ෆේස් පත් වෙනවා. එතකොට දැන් අපේ රටේ සටන් වල පැරාමීටරේ බවට ගෝල් ෆේස් පත් වෙනවා. ගෝල් ෆේස් සටන උඩින් තියෙනවනම් ජයග්‍රහයි සටන. ගෝල් ෆේස් ඇකිලෙනවනම් සටන ඇකිලිලා බවට පත් වෙනවා. ඒකට ගෝල් ෆේස් කේන්ද්‍ර කරගත්තු සටන් මධ්‍යස්ථානය ගොඩනැගුණා. හැබැයි උන්ගේ සටන් පාට එකක් තමයි උන්ගේ සටන් පාට තිබුණේ ජනාධිපතිවරයා ඉවත් කිරීම. එතකොට එතනින් එහා ඒක මම හිතන්නේ මේ ඒක අඩ සටන් පාටයක්. අපි හිතනවා ඒක තව දුරක් යා යුතු තිබුණා කියලා. ඒ යා යුතුව තමයි කොතනටද? ඒක තමයි මෙතන තියෙන්නේ ගෝඨාභය මහින්ද සංකේතයේ මේ අරගලයේ. මේ අරගලය කේන්ද්‍රගත කරන ගෝඨාභය යන්න මයිනගෝ නේද? මහින්ද යන්න. රාජපක්ෂ පවුල යන්න. ඒක තමයි සටනේ කේන්ද්‍රය සංකේතය. හැබැයි සටන නියෝජනය කරන හරයන් ගොඩක් තිබෙනවා. හරයන් ගත්තොත් වංචා දූෂණයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය නීතිය පිළිබඳව ඔබට මතක ඇති පහුගිය කාලේ අධිකරණයේ මිනිස්සු වංචනිකයන් නිදහස් වෙලා එනකොට
ඔවුන් උසුළු විසුළු කරපු ආකාරය, අපරාධකරුවන් අධිකරණයෙන් නඩුවලින් අපරාධකරුවන් බවට පත් වුණු අය පාර්ලිමේන්තුව අමාත්‍ය ධුර දරනකොට, මිනිමරු චෝදනා ලබලා ජීවිතය දක්වා හිරේ ගියපු අය පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුර දරනකොට මේ සියලු කෝපයන් තිබුණා. මෙන්න මේ සියල්ලට තමයි මේ විරෝධය තිබුණේ. හැබැයි විරෝධය සංකේතවත් කරේ කොතනද? ගෝඨාභය යන්න විශේෂයෙන්ම ආර්ථික පීඩනී. හැබැයි ඒක සංකේතවත් උනේ ගෝඨාභය යන්න මහින්ද යන්න කියන තැනම සංකේතවත් උනේ. ඒතකොට හැබැයි ඒක සම්පූර්ණ පරාජය කරන්නම් රාජපක්ෂ කඳවුර පරාජයට පත් කළ යුතු තිබුණා. ඒතකොට ජනාධිපති ධූරයේ ගෝඨාභය රයිට් පරාද කරා. අග්‍රාමාත්‍ය ධූරයේ මහින්ද පරාද කරා. හැබැයි මොකද වෙලා තියෙන්නේ? රාජපක්ෂ කඳවුර තවත් ශක්තිමත් වෙනක් තිබුණා පාර්ලිමේන්තුව. මොකද මේ පාර්ලිමේන්තුවේ පහුගිය ජනාධිපති පහුගිය මහමැතිවරණයේදී ශක්තිමත්ම කඳවුරක් හැටියට රාජපක්ෂ කඳවුර ගොඩනැගිලා තිබෙනවා. පොහොට්ටු ප්‍රමුඛ. ඒතකොට අන්නේ කඳවුරත් පාර්ලිමේන්තුවෙන් තීරණාත්මක ලෙස පරාජයට පත් කළ යුතු තිබුණා. එඳා මේ සටන් පාඨයේ ගෝඨාභය පරාජයට පත් කිරීමත් පාර්ලිමේන්තු විසිරුව හැර ජනතාවට නව ජනවරමකට අවස්ථාවක් ලබා දීම දක්වා පෙළ ගැසී යුතු තිබුණා. නමුත් මා හිතනවා ජනප්‍රියවාදී ලෙස ගෝඨා ගෝහෝම් කියන තැන පමණක් මේක කේන්ද්‍රගත වීමේ අඩුවක් තියෙනවා. දැන් උතනදී මේ පොදු අරගලේ ඉන්න නියෝජනය කරන විවිධ කණ්ඩායම් ගොඩක් ලාට මේ මාධ්‍ය සාකච්ඡා හෝ නැත්නම් වැඩසටහන් වලට සහභාගී වෙලාදී ඔවුන්ගෙන් අහන ප්‍රශ්නයක් තමයි ගොඩක් ලාට මේ හරි මේ වෙලාවේ ඒ මොහොතේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ඉන්න වෙලාවේ ගෝඨාභය ගියොත් මොකද වෙන්නේ? කවුද නායකයා? හැබැයි දැන් අද වෙනකොට සමාජ මාධ්‍යයේ තියෙන ප්‍රධාන ප්‍රශ්න බඩ මේකපත් වෙලා. ඒක තමයි එයාට හරිය උත්තරයක් තිබ්බේ නැහැ. ඔබත් හිතන්නේ ඒක මේ දෙයමද මේ? ඔව් යම් ප්‍රමාණයකට තිබුණා. ඒ කියන්නේ මොකද ඔවුන් කියපු දෙයක් තමයි හරි ඉස්සලා අපි ගෝඨාභය යවමු ඊට පස්සේ බලමු. කියන්නේ භාග සටන් පාඨ වලින් දේශපාලන විශාල වීරයක් නිර්මාණය කරනවා. ඒ නිසා යම් ප්‍රමාණයකට එතන බාල සටන් පාඨයක් භාග සටන් පාඨයක් තිබුණා. සහ දේශපාලන නොදැනීම එහෙම තමයි සමාජ අරගල සිද්ධ වෙලා තියෙන නම් එහෙම තමයි. මිනිස්සුන්ගේ තමගේ සාධාරණ පීඩනයට සාධාරණ ප්‍රශ්න මත මිනිස්සු නැගී සිටිනවා. ඒතර ඇත්තටම අඩුව තියෙන ඒගොල්ලන්ට වඩා අපි දේශපාලන ව්‍යාපාර තමයි සමත් වෙන්න ඕනකම තිබෙන්නේ. එහෙම නැගිටින ජනතාවට නායකත්වයේ දීලා ඒගොල්ලෝ දේශපාලන අරමුණක් කරා කැඳවගෙන යන්න. ඒ සමග දෙන්නේ ඔවුන්ට වරද කියනවට වඩා එහි අඩුවක් අපේ අතේ තිබෙනවා. කොතනද මිස් වුනේ ඒක? මිස්සුනේ මෙහිම. ඒ කියන්නේ අපි වෙනම දේශපාලන සටන් පාඨ ගොඩනගමින් ඉලක්ක ගොඩනගමින් ජාතික ජන බලවේගය ගොඩනගමින් ආවා. ඒතර ජාතික ජන බලවේගය මම හිතනවා අපි පහුගිය දෙසැම්බර් මාස 21 වෙනිදා ජාතික සමුළුවක් තියලා දිස්ත්‍රික් මට්ටමේ නායකත්වයෙන් හඳුන්වා දෙමින් අපේ වැඩපිළිවෙලක් එළි දක්වමින් මේ රට බාර ගැනීමට සූදානම් බව. ඒකට විශේෂයෙන්ම අපි මුහුණ දීලා තියෙන ප්‍රශ්නයක් තියෙනවා. අපේ ආණ්ඩුවක් මොන වගේද කියලා මේ කවුරුත් දන්නේ නැහැ. ඒකට අපේ ආණ්ඩුවක් කොහොමද? ඒ නිසා අපිට අවශ්‍යතාවයක් තියෙනවා අපේ ආණ්ඩුවක් මොන වගේද කියලා සමාජගත කරන්න. ඒක අදෘශ්‍යමානයි. එක අය අරනකම් මොකද්ද මේ අන්දේ අලියගෙන කියනවා වගේ. එක අය අපේ ආණ්ඩුවක් ගැන එක නිරූපණයක් හදලා තිබුණා. ඒ අපිට අවශ්‍යකම තිබුණා සංයුක්ත කරලා අපේ පාලනයක් මෙහිමයි කියන එක අපි සැලසුම් හදමින් ආවා. ඒ සැලසුම් හදමින් එනකොට තමයි මේ එළියෙන් මේ අරගලේ පුපුරා ගියා. මිනිස්සුන්ගේ ආර්ථික ප්‍රශ්න ආවත් මිනිස්සු තෙල් ඉල්ල පාරට ආවා, ගෑස් ඉල්ල පාරට ආවා, කිරිපිටි ඉල්ල පාරට ආවා, පන්දම් අරගෙන පාරට ආවා. කුඩා නැගිටීම් මහා රළ ප්‍රවාහයක් බවට පත් වුණා. ඇත්තට මේක ස්වයංව නැගී හිටපු මිනිසුන්ගේ සාමූහික එකතුවක්. ඒතර ඒකේ වේගවත්භාවයත් ඒකේ සංහිතියත් විසින් මම හිතන්නේ අපේ දේශපාලන ව්‍යාපාරයක් හැටියට එතෙන්ට නායකත්ව දීමේ අපහසුතාවය පැන නැගුණා. හරි. දැන් අපිට මතකයි දැන් මීට සති කිහිපයකට කලින් පාර්ලිමේන්තු වටරවම අවට යම් සිදුවීමක් සිද්ධ වෙනවා. ඒකෙදිත් ප්‍රධාන චෝදනාව වෙල්ලෙනවා ජනතා විමුක්ති පෙරමුණට විශේෂයෙන්ම දැන් ඒ වෙලාවේදී කියන්න පටන් ගත්ත මේ 88 89ද මේ නැවත මතක් කරන්න ජනතා විමුක්ති පෙරමුණ සූදානම් වෙන්නේ කියන එක. ඇත්තටම පාර්ලිමේන්තුව වටලලා මේ තත්ත්වය සමතයකට පත් කරන්න පුළුවන්ද සහ ඒ සිදුවීම පටන් ගත්ත ජනතා විමුක්ති පෙරමුණේ සමාජිකින්ද? ඇත්තටම ඔතන විතරක් නෙවෙයි ඔයගොල්ලන්ට මතක ඇති අර මේ മന്ത്രിවරුගේ නිවාස ගිනි ගැනීමේදීත් අපිට ඒ චෝදනාව වෙල්ල කරා. දැන් අපි දේශපාලන ව්‍යාපාරයක් ඇටියට මෑත කාලේ අපි දේශපාලනය කරමින් ඉන්නේ 88 89 පිළිබඳව හරිද වැරදිද කෙසේ වෙතත් ඒක පිළිබඳ අපි පෙරෙහි වැරදි අපි කෙරෙහි ටිකක් නරක ප්‍රතිරූපයක් අපිට හදලා තියෙනවා. ඒතර අපේ මුළු දේශපාලන ව්‍යාපෘතියම බවට පත් වී තිබෙන්නේ එය නිරවුල් කිරීම.
ඒ නිසා තමයි 1994 ඉඳන් මේ දක්වා ගත්තොත් අපිට අපේ සහෝදරු ගණනාවක් ඝාතනය වුණා. 1997 පළාත් පාලන මැතිවරණයේදී අපේ චම්මික සුදන්ත කියන සහෝදරයා SB සානායක මර කණ්ඩායම විසින් කිරුළුපණිදි ඝාතනය කරා. අපි ගල් කැටයක් අතර ගත්තේ නෑ. 1998 පළාත් සභා මැතිවරණයට අපි සිරිදේව කියන සහෝදරයෙක් ඝාතනය කරා. මහතලයේදී මධ්‍යම පළාත් සභා මැතිවරණයේදී. ඊට පස්සේ ඔබට මතක ඇති අපේ නන්දන බාලගේ සහෝදරයා ඝාතනය කරා බස්නාහිර පළාත් සභා මැතිවරණයේදී. ඊට පස්සේ අපේ අම්බලන්ගොඩ නයන වායුදු නගර සභාවේ නාගරික මන්ත්‍රීතුමා ඝාතනය කරා. අපි ඊටාම සමකම දේශපාලනය. කටුවනදී අපේ නලින්ද ජයති සහෝදරයා රැස්වීමක් අමතමින් තිබීදී ජූලම්පිටියේ අමරේ ඔහුම දන්න නාම රාජපක්ෂගේ ආරක්ෂකයෙක් හිටියා. ආරක්ෂාව දෙන නිල නොවෙන්න පුළුවන් නමුත් මම දන්න ඔය රැස්වීම අමතරකොට ඒ ජූලම්පිටියේ අමරේ අත් දෙක බැඳගෙන සයිඩ් එකේ වාඩි වෙලා ඉන්නේ. මේ හිටගෙන ඉන්නවා. මම පේන්නේ ආරක්ෂකයෙක් කියලා. ඒ පාතාලේ මැරයන් ඇවිල්ලා අපි රැස්වීමට වෙඩි තිබ්බා. අපි දෙදෙනෙක් ඝාතනය කරා. නලින් සහෝදරගේ ජීවිතය 99න් බේරුණේ. අපි ගල් කැටයක් අතර ගත්තේ නෑ. ඒ වගේම ඔබට මතක ඇති මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට ගෙනාපු වැදගත්ම ප්‍රජාතාන්ත්‍රික සංශෝධනය තමයි 17 වෙනි සංශෝධනය. ඒක අපි ගෙනාවේ. හැබැයි 18 ගෙනාවේ ඒගොල්ලෝ. නැවත 19 ගෙනාවේ අපි. අපි මෙදියත් වීමෙන්. අපි පමණක් නෙවෙයි. හැබැයි 20 ගෙනාවේ ඒගොල්ලෝ. ඒ නිසා අපි හැම වෙලාවම ප්‍රජාතන්ත්‍රවාදයෙන් පිණිහිටි ව්‍යාපාරය. ඒ නිසා අපිට 88 89 පිළිබඳ අපේ ගොඩනගලා තියෙන ප්‍රතිරූපය වැරදි ප්‍රතිරූපයක් ගොඩනගත්තම ඒක නිරවුල් කිරීම තමයි අපි දේශපාලනය. ඒ නිසා නැවත එවැනි සිදුවීමක් අපිට සමාජගත කිරීමේ කිසි වමනාවක් නැහැ. ඔබ අහපු නිශ්චිත ප්‍රශ්න දෙදා පාර්ලිමේන්තුවේ සිද්ධ වූ දේ තමයි දැන් ගෝඨාභය ඉල්ලාස් වෙනවා කියලා ලියුම එනවා කියලා තියෙනවා. ඒතර අපි දියත උයනේ රැස්වීමක් ලෑස්ති කරලා තිබුණා. මොකද අපි දේශපාලන ව්‍යාපාරය ඔහුගේ ඉල්ලාස් වීම යම් දන්නවනේ ටිකක් මොකද සතුටෙන් සැමරීම සඳහා රැස්වීම මට මතක බැලුවොත් දියත උයන පොඩි හට් වගේකුත් ගහලා තිබුණා. කිරිබත් යන්නේ නේද? කිරිබත් නෙවෙයි. නමුත් අර ඒක දේශපාලනයක් තියෙනවනේ එතන. ඒ දේශපාලන අපේ සමාජිකයන් එක්ක කතා කරන්න ඒ සටනක් තිබුණනේ. ඒ සටනේ ජයග්‍රහණය පිළිබඳ යම් අත්දැකීම් සාකච්ඡා කරන්න රැස්වීමක් ලෑස්ති කරලා තිබුණා. ඒ අතර උතන පොලිසියෙන් බැරියර් එකක් දාලා තිබුණා. අපේ සමහර සමාජිකයන් කීප දෙනෙක් ගිහලා බැරියර් එක ගාවත් හිටියා. එතකොට එතන ඊට පස්සේ තමයි ඇත්තටම අපි උදේ 10 ඉඳන් ඉන්න හොඳ. අපි උදේ 10 ඉඳන් දැන් මේ සිදුවීම් වෙන මම හිතන්නේ 5 මාට්ට වගේ නේ. 5ට වගේ ටිකක් මද කරුවලේ ටිකක් කරුව. ඒක කරුවල වැටෙනකන් අපි කිසිම කරේ නැහැ. හැබැයි මේ වෙලාවේ මම හිතනවා අපි මමත් දැක්කා මේ සුනිල් හඳුන්නෙත්ති Facebook එකේ දැම්මා දියතුන අවසර එන්නත් කියලා. එන්න කියලා. ඒ කියන්නේ අපි අර රැස්වීම සූදානම් කරනවා. ඒතර ඒ අතර මොකද උනේ එතන මේ වෙලාවේ අර සමාජයේ තිබුණ කැළඹීමත් එක්ක විශාල පිරිසක් එතෙන්ට කඩාගෙන ආවා. දැන් අපි පාලනකින් තොරව ඒතර යම් ගැටුමක් සිද්ධ වුණා. ඒක මම දැක්ක සමාජ ජාලවලත් ඒ වගේම ආණ්ඩුවත් හරිද විශාල උත්සාහයක් දරමින් තිබුණා. මේ ජනතා විමුක්ති පාර්ලිමේන්තුව වටලලා පරණ එකක් නෑ අපිට ඒක අත්‍යවශ්‍යම නෑ. ඒ ප්ලාන් කරපේකද එතකොට? නෑ එතන අපි ඒ කියන්නේ එතන මෙහෙම තියෙනවා දැන් මොකද්ද සත්‍ය සිදුවීම් වශයෙන් වැරදි අර්ථ නිරූපණයකට. එතන සත්‍ය සිදුවීමක් තියෙනවා මොකද්ද? අපි ලාල් සහෝදරයෝ ඉන්නවා. අපි හඳුන් සහෝදරයෝ ඉන්නවා. අපි රැස්වීමක් සූදානම් කරලා තිනවා. අපේ සමාජිකයෝ ඉන්නවා. උදේ 10 ඉඳන් ඉන්නවා. ඒක සත්‍යයි. හැබැයි ඒක මත ගොඩනගෙන වෙන නිර්මාණයක් තියෙනවා. වෙන ප්‍රවෘත්තියක්. ඒ ප්‍රවෘත්තිය තමයි අපි පාර්ලිමේන්තුවට ලනවා. පාර්ලිමේන්තුවේ නිති යන්නේ බොරු. අපිට ඒම අවශ්‍ය නැහැ. මොකද අපි මේ සටන් පාට ඇතුළත අපි කියන්නේ මොකද්ද? බොහෝ අය කියන බොහෝ සාකච්ඡාවක් ගොඩනගෙමින් තිබෙනවා මේ පාර්ලිමේන්තුව අසාර්ථකයි. බැලුබැලමට හරියන්නේ. ජනතාවගේ මතයන් නියෝජනය කරන්නේ නැහැ. ඒ නිසා සමහර සාකච්ඡාවක් ගොඩනගෙන පාර්ලිමේන්තුවෙන් එළියේ වෙන බල ව්‍යාපෘතියක් තමයි දැන් රට වළංගු කියලා. ඒත් අපි පෙනී හිටින්නේ කොතනද? ඒත් අපිට ඉන්නේ පාර්ලිමේන්තුව තමයි. ඒ නිසාම තමයි අපි කියන්නේ මේ පාර්ලිමේන්තුව ඉසුරු වෙලා නව ජනවරමක් දෙන්න ඕන කියලා. ඒකට අපි ගමන් කරන්නේ කොතනද? අපි පාර්ලිමේන්තුව ප්‍රතික්ෂේප කරන මාවතක නෙවෙයි. අපි මේ තියෙන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව පිළිගන්නේ නැති එක ඇත්ත. හැබැයි අපි මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. පිළිගන්නේ නැති එක වෙන ඕන කෙනෙකුට රටක තියෙන මූලික නීතිය පිළිබඳව තමයි අර්ථකථනයක් තියෙනවා. අපි මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය තවරු කරන බවත් අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයන් ශක්තිමත් කරනවා වෙනකොට විනාශ කරන බව පිළිගන්න මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව. හැබැයි මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව තමයි අපේ රටේ මූලික නීතිය. ඒක අපි කැමතුනොත් අකමැතුනොත් අපි ඒකට යටත්. හැබැයි අපි ඒකට යටත් වෙන බව නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍ය කියලා අපි සටන් කරනවා. ඒක හරිනේ. එතකොට අපි යන්නේ එහෙම දේශපාලනය කරමින් තිබෙන්නේ. ඒ නිසා ආණ්ඩු ඉතාමත් අසාර්ථක උත්සාහයක යෙදුණා. ඒ සිදුවීමත් එක්ක අපිට යම් ප්‍රමාණයකට අර ඔබ කියු පරිදි 88 89 මතක් කරමින් යම් ලේබල් වලවීමක් කරන්න. නමුත් එහෙම වුණාක් අපිට තිබුණේ නැහැ.
හරි. දැන් අපි අරගලේ පැත්තට නැවත වතාවක් ගියොත් විශේෂයෙන්ම දැන් අරගල භූමියට සහ අරගලයට සහභාගී වෙච්ච ජනතාවට ලංකාවේ ඉන්න පොදු ජනතාවගේ සහයෝගය අතිශය ලැබුණා. හැබැයි ඒ වගේම තමයි ඔවුන් කරපු යම් යම් සිදුවීම් එක්ක අපි දැක්කා විවේචනයන් එල්ල වෙනවා. ඒකේ ප්‍රධාන විවේචන එල්ල වෙච්ච අවස්ථාවක් තමයි විශේෂයෙන්ම ලංකාවේ ප්‍රධාන මාධ්‍ය ආයතන අරගල කරන ඇතුල් වීම, වැඩසටහන් වලට පෙනී සිටීම, වැඩසටහන් විස්තර ඉල්ලා සිටීම. ලංකාවේ ප්‍රධාන දේශපාලන නායකයෙක් හැටියට සහ ජනතාවගේ බොහොම ආකර්ෂණීය නායකයෙක් හැටියට ඔබ කොහොමද මේක දකින්නේ? මෙහෙමයි. මේක සාමාන්‍ය ආණ්ඩු පෙරලියක් නෙවෙයි. සාමාන්‍ය ජනාධිපතිවරයා මැතිවරණකින් දාලා යාමක් නොවේ. මේ ලක්ෂ සංඛ්‍යාත ජනතාව පාරට බැහැලා තමන්ගේ වේදනාව, තමන්ගේ පීඩනය ප්‍රකාශයට පත් කරමින් රටේ පාලකයා පළවැහැරීම. මම කියන්නේ ලංකාවේ නෙවෙයි. මෙවැනි නැගිටීම් ස්පාඤ්ඤයේ සිද්ධ වුණාම මොකද සිද්ධ වුනේ? මෙවැනි නැගිටීම් ග්‍රීසියේ සිද්ධ වෙනකොට ග්‍රීසිය මන්මාවත් ගිනි තියාගෙන ඉන්නේ. හරිද? මම දැක්කා ට්‍රම්ප් යන්නේ නැතුව සෙල්ලම් කරනකොට එක්සත් ජනපදයේ මොකද සිද්ධ වුනේ? ඒ ලෝකයේ සිද්ධ වෙච්ච සිදුවීම් හා සංසන්දනය කරලා බලනකොට මා හිතනවා මේක මෑත ඉතිහාසයේ ලෝකෙට එකතු විය යුතු සාමකාමීම ජනතා නැගිටීම. ලේවැගිරීම් අවම, මිනිස් ඝාතන අවම, දේපොළට හානි වීම අවම ජනතා නැගිටීම. හැබැයි මම කියන්න දන්නේ නේද? හැබැයි ඔබ ලෝකයේ මෑත කාලේ මෙහෙම පාලකයන් පළවහැරපු අවස්ථා බලන්නකෝ. හරි මීට වඩා විශාල නගර පොඩි කරගෙන ගිහිල්ලා තිබුණේ. නමුත් ඒ මුනේ නේ. ඒ වගේම හැබැයි මා හිතනවා ජාතික රූපවාහිනියට ඔහුගේ මාධ්‍ය හැසිරීම පිළිබඳ ජනතාවගේ විරෝධයක් තියෙනවා. අරගල කරුවන් මේ හිද්දි ඒකට එරෙහිව මේ හඬක් තියෙනවා. ඒ නිසා ඇත්තට මෙතන ජාතික රූපවාහිනිය ඉස්සරහා උද්ඝෝෂණයක් කිරීම මම හිතන එක සාධාරණයි. හැබැයි ආපහු මොකද කරමින් තිබෙන්නේ? අපි ඊට ප්‍රතිපක්ෂ මාධ්‍ය කලාවක් නම් අපි නියෝජනය කරන්නේ. ඒතර අපි එතන හැසිරීම පෙන්눔 කරන්න ඕනකම තිබෙනවා. ඒ ඊට ප්‍රතිපක්ෂ මාධ්‍ය කලාවක නියෝජිතයන් බව. මොකද ඔවුන් මුළුමනින්ම රාජපක්ෂවාදී නම්, මුළුමනින්ම අරගල විරෝධී නම්, මුළුමනින්ම අරගලයට විරුද්ධ මතවාදයන් නිර්මාණය කරන සෙන්ටර් එකක් නම් ඒක ඒ මාධ්‍ය කලාවත් වැරදි. හැබැයි මේ මාධ්‍ය කලාවට විරුද්ධව අපි ගොඩනගන ප්‍රතිපක්ෂ මාධ්‍ය කලාවත් මම හිතන්නේ ඊට වඩා සංයමයක් සහිත මැදිහත් මාධ්‍ය කලාව බවට පත් විය යුතුයි. නමුත් එතන සමහර ඉදිරිපත් කිරීම සහ හැසිරීම ගත්තාම ටිකක් පොඩි අර ඒ රූපවාහිනී සංස්ථේ ඒකෙම දිගුවකට සමාන එකක් බවට තමයි පෙන්වන්න කරන්නේ. මම හිතන්නේ ඒවා හොඳ දේවල් නෙවෙයි. මම කියන්නේ හැබැයි මෙවැනි එකකදී ඉතින් ඒක එහෙම වෙනවා. අපි ඒවා නිකම් මේ මාර ප්‍රබුද්ධ මිනිස්සු, සාහිත්‍යදරීන්, සංගීතඥයින් එහෙම මිනිස්සු ඇවිල්ලා අරගල කරනවම නෙවෙයි. ඈත් ඉන්නවා. හැබැයි අතර සාමාන්‍ය මිනිස්සු තමන්ගේ වේදනාව, තමන්ගේ දරුවට කිරිපිටි නැහැ, තමන්ගේ තාත්තා පොලිමේ මැරෙනවා, තමන්ගේ සහෝදරයා පොලිමේ මැරෙනවා, දරුවන් වෙඩි තියලා මරනවා, තමන්ගේ කුසකර්මාන්ත විනාශ වෙලා තියෙනවා, දීවරයට බෝට්ටුව වෙරළේ ගහලා තියෙනවා, තරුණයන්ගේ රස්සාව අහිමිලා තියෙනවා. නේ තමන්ගේ ළමයි එක්ක ඉන්න කාලේ තෙල් පොලිමේ දවස් 7-8 ඉන්න වෙලා තියෙනවා. එහෙම පීඩනයක් සහිත ආතතියක් සහිත මිනිස්සු මේ ඇවිල්ලා නිකන් නේද මොකක් හරි අපි ලස්සන සෞන්දර්යාත්මක චිත්‍රපටයක් බලලා චිත්‍රපට ශාලාවකින් එළියට එන මිනිස්සු නෙවෙයි මේ. මේ ඇවිල්ලා විශාල මානසික ආතතියකින් ඉන්න මිනිස්සු. මම කියන්නේ ආතතියත් එක්ක සාපේක්ෂව බලපුවාම සිද්ධ වෙච්ච සිදුවීම් ඒ තරම් බරපතල නැහැ. මොකද මේක සැනකෙලියකට ඇවිල්ලා යන මිනිස්සු නෙවෙයි. විශාල මානසික ආතතියකට මුහුණ දීපු මිනිස්සුන්ගේ නැගිටීම. හරි. දැන් අපි දන්න දේ තමයි මේ අරගලයත් එක්කම එළියේ තිබෙනවා මම කලින් කියපු දේ බොහොම ආකර්ෂණීය නායකයා බවට ඔබ පත් වෙනවා. හැබැයි දැන් පාර්ලිමේන්තුවේ තිබ්බ අපි දැක්කා ජනාධිපතිවරයා තෝරා ගැනීමේ ඡන්ද විමසීම. ඔබට හම්බුනේ ඡන්ද 3යි. ඇයි එක ඡන්දයක් වැඩිපුර දාගන්න බැරුණේ? මොකද ප්‍රතික්ෂේප වෙනවා ඡන්ද 4ක්. ඔව් ඉතින් ඒක තමයි මේ ඔවුනු ජනතා නියෝජිතයින් මෙතන ඉන්නේ. ඔව් ඒක තමයි මේ පාර්ලිමේන්තුව ඉතින්. ඒ නිසාම තමයි කියන්නේ මේ පාර්ලිමේන්තුව අපේ ජනතාවගේ ඇත්ත කැමැත්තේ සාධාරණ පිළිබිඹුවක් නෙවෙයි. ජනතාවගේ කැමැත්ත කිසිසේත් මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ නැහැ. ඒ නිසා ඔබට මතක ඇති මේ අර්ජුන රන්තුන්ගේ ඉල්ලුවා මේ ක්‍රිකට් බෝඩ් එකට. ඡන්ද 7ක්ද කොහොමද මට මතක දෙන්න ලැබුණේ. ඒතකොට ලෝක කුසලාන දිනපු නායකයා. ඉතින් ඔහුට මොකද්ද ඔහුත් එක සංසන්දනය මම මේ කියන්නේ අපි මේ ඡන්ද වැඩ කරන විදිය. ඉතින් ක්‍රිකට් බෝඩ් එකත් ඒ විදියටම අරක්ගත් කණ්ඩායමක් අතේ තියෙනවා. ඉතින් පාර්ලිමේන්තුවත් ඒ වගේම අරක්ගත් කණ්ඩායමක් මේක. මේක මම කියන්නේ මේ පාර්ලිමේන්තුව ඔය 134න් හරිද? මොකද්ද මේ රාජපක්ෂ භූතාත්මයන් මේ පාර්ලිමේන්තුවේ ඉන්නේ.
හරිද? ඉතින් ඒක තමයි එතන තියෙන්නේ. ඉතින් මේ පාර්ලිමේන්තුව මට ඊට වඩා ලැබෙන්නේ නැහැ. අරගල භූමිය මින් ඉදිරියට මොකක් වෙයිද? මොකක්ද වෙන්න ඕනේ? මම හිතනවා අපි කවුරුත් සිදුවෙච්ච සිදුවීම් පිළිබඳ සමාලෝචන කරගන්න ඕන. මොකද්ද උනේ? කොතනද වැරදුනේ? මෙවැනි විශාල ජනතා නැගිටීමක් අපිට මේ නැගිටීමේ තියෙන සාධනීයම ප්‍රතිඵල අපිට අත්පත් කරගන්න පුළුවන් වුණාද කියලා නැවත සමාලෝචනය කරලා රටට වඩාත් යහපත් දේ ගෙනීම සඳහා ජනතාවගේ නැගිටීමක් අපි සංවිධානය කරන්න ඕන. වැඩසටහන අවසන් කරන්න කලින් මට අමතර ප්‍රශ්නයක් දැන් මගේ කලින් වැඩසටහනක සහභාගී වෙච්ච මේ සමාජ මාධ්‍ය ක්‍රියාකරුවන් පිරිසක් කියපු දෙයක් තමයි අර සජිත් ප්‍රේමදාසට ප්‍රහාරය එල්ල වෙච්ච දවසේ ඔබටත් ප්‍රහාරයක් එල්ල වුණා කියලා. ඇත්තද? මම හිතන්නේ ඉතින් එතනින් අරගල අය Tamanට පීඩනයක් ආවහම ඒ පීඩනයට ආරක්ෂා කරගන්න දේශපාලන ආකෘති ඒක. මම හිතන්නේ සජිත් ප්‍රේමදාසට ප්‍රහාරයක් එල්ල වෙලා මට ප්‍රහාරයක් එල්ල නොවුනාම ඔවුන්ට විශාල පීඩනයක් එල්ල වුණා. ඔවුන් මේ එතන ජවිපේ තැනක්ද ජවිපේ නායකයා රකින්න තැනක්ද ඔගොල්ලෝ JVP කට්ටියද කියලා ඒගොල්ලන්ට සමාජ පීඩනයක් ආවා. ඒ නිසා මම හිතනවා මේ සමාජ පීඩනෙට උන් දීපු ටිකක් අර ගැඹුරු නොවන ටිකක් මොකද්ද ඒගොල්ලොන්ගේ මනස ඒගොල්ලොන්ගේ ස්වභාවය අනුව දීපු උත්තරයක් තමයි. නෑ සජිත් විතරක් නෙවෙයි අනුරටත් ගැහුවා. ඒතර පොඩ්ඩක් ඒගොල්ලන්ට චෝදනාවෙන් නිදහස් වීම සඳහා දරපු උත්සාහයක් ලා තමයි මට හිතෙන්නේ. මට හිතෙන්නේ ඒගොල්ලන්ගෙන් එහෙම කිසිත් තරහක් හෝ වෛරයක් හෝ කිසිවක් නැහැ. මම දන්නවා ඒ තරුණයන්ට ආපු සම්පීඩනය ඔවුන් මුදාරපු ඒකෙන් ආරක්ෂා වෙන්න උන් දරපු උත්තරයක් කියලා තමයි මේක දකින්නේ. වැඩසටහනේ අවසන් ප්‍රශ්නය වර්තමාන ජනාධිපතිවරයාගේ ඉවසීම සමාජ මාධ්‍ය ඔස්සේ කතා බහ කරනවා. ඔහු පුදුම ඉවසන සුළු පුද්ගලයෙක්. ඒක තමයි මේ ජයග්‍රහණයේ ඔහුට ලැබුණේ කියලා ඔබ කොහොමද දකින්නේ? නෑ. ඔහුට හෘද සාක්ෂියක් නෑ. මතක තියාගන්න. දැන් මේ රාජපක්ෂ කඳවුර ගොඩනැගුණේ කොහොමද? මේ රාජපක්ෂ කඳවුර ගොඩනැගුණේ 2015 පරාද වුණු කඳවුර නැවත 15-19 ඇතුලේ ශක්තිමත් වුණේ රනිල් කේන්ද්‍ර කරගෙන. රනිල් වික්‍රමසිංහ මට මතක බන්දුරු ගුණවර්ධන මට මේ පත්‍රය ඇඩ්ඩේකුත් දැක්ක මේ ඒ දවස්වල දාපු මහා බැංකුවේ මහා මංකොල්ලය සමාජයට එළිදරව් කරපු බන්දුල දිනවමු. එහෙම තමයි ඔහුගේ ඡන්ද කැම්පේන් එක. එතකොට මහා බැංකු මංකොල්ලයට එරෙහිව ජනතා පෙළ ගැස්මක් ඇති කරා. දෙවෙනි එක ඔහු ජාතික සම්පත් විකුණන කෙනෙක්. හම්බන්තොට වරාය විකුණනවා. එතන ගිහලා කඳුළු ගෑස් කනවා. ඉතින් ඔහුට පට බැඳ වික්‍රමසිංහ කියලා. එනිසා ඔහුගේ ආර්ථික පිළිවෙතට එරෙහිව තමයි මේ කඳුර ආයෙ නැගිට්ටි. තුන්වෙනි එක තමයි පාස්කු ප්‍රහාරය. ඔහු පාස්කු ප්‍රහාරය විලාවිදී අග්‍රාමාත්‍යවරයා ජීවිත 100 ගණනක් විනාශ වුණා. ඒක ආරක්ෂා කරගන්න බැරි වුණා කියන චෝදනාව මත තමයි ඔවුන්ට 2019 ගෝඨාභය ජයග්‍රහණය කරන්නේ විශ්වමය ප්‍රතිඵලය තියෙන්නේ. ඒ නිසා අද පාර්ලිමේන්තුවේ මේ තියෙන ප්‍රතිඵලය රනිල් වික්‍රමසිංහට එරෙහි ප්‍රතිඵලය. ඒ කඳවුර ඒ ගෝඨාභයගේ ජයග්‍රහණය පාර්ලිමේන්තු 3-2 සියල්ල නිර්මාණය කරන්න හේතු සාධක වෙන්නේ රනිල් වික්‍රමසිංහ. ඔහුට එරෙහිව. ඒකට ඔහුට එරෙහිව ඔහු පිළිගන්නේ. මට නම් ජීවිතේට වැඩි කරන්නේ. මට එරෙහිව ගොඩනගපු කඳවුරක්. ඒ කඳවුරේ පිළිසරණට මම යාව යුතුද? ඒ විතරක් නෙමෙයි තව රහසක් තියෙනවා. පොහොට්ටුවේ දේශපාලනය පොහොට්ටුවේ ඇතුලේ වෙන කෙනෙකුට ජනාධිපතිකම දෙන්නේ නැහැ. ජනාධිපතිකම දෙන්නේ ඇයි? නැත්තේ ඇයි? පොහොට්ටුව රැකලා තියන්න ඕන ලදරු රාජපක්ෂලාට. පොහොට්ටුවේ ඇතුලේ කවදාවත් ඩලස් අලහප්පෙරුම් පොහොට්ටුවෙන් තෝරන්නේ. තෝරන්නේ නැත්තේ ඇයි? පොහොට්ටුව ඩලස් අලහප්පෙරුම්ගේ අතට ගියොත් රාජපක්ෂලාගෙන් පොහොට්ටුව ගැලවෙනවා. ඒ නිසා ද පොහොට්ටුව ජනාධිපති ධූරයට ගෙනවා පොහොට්ටුවේ නොවන කෙනෙක්. පොහොට්ටුව රැකෙනවා. ඒ වගේම අගමැති ධූරය දෙන්නෙත් නැහැ පොහොට්ටුව කෙනෙකුට. අගමැති ධූරේ පොහොට්ටුව කෙනෙකුට දුන්නොත් මොකද වෙන්නේ? පොහොට්ටුවේ නායකයෙක් වෙනවා. ඒ නිසා ඇත්තම මහජන එක්සත් පෙරමුණේ දිනේෂ් ගුණවර්ධනලා වාඩි කරගන්න. දැන් පොහොට්ටුව තියෙනවා. මොකටද? රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධූරය දෙන්නේ. දිනේෂ් ගුණවර්ධනට අගමැති ධූරය දෙන්නේ. පොහොට්ටුවේ අනුප්‍රාප්තික රාජපක්ෂ වෙනින් පොහොට්ටුව රැකලා තියන්න. නාමල් රාජපක්ෂ නේද? ඔව්. එහෙම නැත්නම් මේ පොහොට්ටුවෙන් අගමැති කෙනෙක් තෝරන්න බැරිද? පොහොට්ටුවෙන් ජනාධිපතිවරයෙක් තෝරන්න බැරිද? හැබැයි පොහොට්ටුවෙන් අගමැතිවරයෙක් හෝ ජනාධිපතිවරයෙක් තේරුවොත් ඔහු අනුප්‍රාප්තික පොහොට්ටුවේ නායකයා වෙනවා. ඒක වළක්වන්න ඕන. හැබැයි ඔබ විශ්වාස කරන රාජපක්ෂවල තියෙන විරෝධයත් එක්ක නාමල් රාජපක්ෂ මේ රටේ ජනාධිපතිවරයෙක් වෙන්න පුළුවන්. ඒක වෙනකන් තමයි. මේගොල්ලෝ හිතනවා රනිල් වික්‍රමසිංහ
ඊළඟ ඒ දරුවා වඩාගෙන ගිහලා බේරලා දෙයි කියලා. අවුරුදු 2-3ක් ගිහිල්ලා. ඒක නේ උගේ අපේක්ෂාව. ඒක තමයි පළවෙනි සාධකේ රනිල් වික්‍රමසිංහ වාඩි වෙන්නේ. දෙවෙනි සාධකේ තමයි රනිල් වික්‍රමසිංහට දේශපාලන කඳවුරක් හදන්න බෑ. සජිත් ප්‍රේමදාස රෝක දුන්නොත් ඒ බලය විසින් රාජපක්ෂලාට පොහොට්ටුවට එරෙහිව දේශපාලන කඳවුරක් නිර්මාණය කරනවා. ඒ බලය උපයෝග කරගෙන. එතන සජිත් ලියුම්ගින් ලිව්වට සජිත්ට දෙන්නේ නැහැ. ඒක තේරුම් ගන්න ඕනේ දේශපාලනේ. මොකද සජිත් ඒක දුන්නොත් සජිත් ඒ බලය හරහා මොකද කරන්නේ? ඔව් එළියේ පොහොට්ටුවට එරෙහිව දේශපාලන කඳවුරක් හදනවා. රනිල් වික්‍රමසිංහ කියන්නේ. එහෙම දේශපාලන කඳවුරක් හදන්න බෑ දැන් එයාට. ඒකත් රාජපක්ෂ කඳවුරේ ආරක්ෂාව. එක ඊළඟ කරුණ. ඊළඟ කරුණ රාජපක්ෂලාගේ රැකවරණය. ඔහුට රාජපක්ෂලාගේ වංචා දූෂණ අපරාධ පිළිබඳව හොඳම ආරක්ෂකයෙක් වුණා. ඒ ආරක්ෂක තමයි රනිල් වික්‍රමසිංහ. එනිසා කවුරු හරි කියනවා මේ රනිල් වික්‍රමසිංහ ඉවසීම රනිල් වික්‍රමසිංහ මාරච්චෙස් අදින මෑන් බොරු හොඳේ. හෘද සාක්ෂියක් තියෙනවනේ මිනිහෙකුට. එක අවංකභාවයේ තියෙන මේ රටේ මිනිස්සුන්ට අවංකව ආදරය කරන්න ඕනේ. අවංකව බැඳීමක් තියෙන්න ඕනේ. හැබැයි ඒ ඔක්කොට මට රනිල්ට බලය වුවමනා වෙලා තිබුණා. රාජපක්ෂට රකින්න ඕන. පොහොට්ටුව ආරක්ෂා කරලා දෙන්න ඕන. පොහොට්ටුවට තරජනයක් නෝ බල කඳුරක් හැටියට රනිල් වික්‍රමසිංහ තියාගන්න ඕන. ඔක තමයි ඇත්ත වුණා. හරි මට වැඩසටහන අවසන් කරන්න කලින් මේකටත් පිළිතුරක් ලබා දෙන්න. දැන් අපිට මතකයි හිටපු අගමැතිතුමා මහින්ද රාජපක්ෂ ඉවත් වුණාට පස්සේම දූරෙන් එවකට හිටපු ජනාධිපතිවරයා ගෝඨාභය රාජපක්ෂ පාර්ලිමේන්තුවෙන් කෙනෙක්ට ඇරියුම් කරා අගමැති ධූරය බාර ගන්න කියලා. හැබැයි ඔබ හිතන්නේ නැද්ද දැන් ජනතාවගේ ආකර්ශනීය નાයකයා ඔබ ඒ මොහොතේදී අගමැතිකම බාරගත්තා නම් ඔබට තිබුණා කියලා ජනතාවගේ සිතුම් පැතුම් ඉටු කරන්න? මට දෙන්නේ නැහැ. මම 11 වෙනිදා මැයි මාසේ 11 වෙනිදා දැන් රනිල් වික්‍රමසිංහ දුරුන්දු 13 වෙනිදානේ මැයි මාසේ 11 වෙනිදා මම යෝජනා දෙකක් කරේ. පළවෙනි යෝජනාව තමයි මට අග්‍රාමාත්‍ය ධූරය දීලා මට කැමති ඇමති මණ්ඩලයක් මේ පාර්ලිමේන්තුවෙන් හදාගන්න දෙනවා නම් මම බාර ගන්න ලෑස්ති. ඒ කියන්නේ මට අගමැතිකම දීලා ගෝටට ඕන ඇමතිවරු හදලා දුවන්න බෑනේ. සාධාරණ නෑනේ. මම දන්නා කුඩා ඇමති මණ්ඩලයක් හදලා මාස 6ක කෙටි කාලයක් ඇතුළත රට යථාවත් කරලා මැතිවරණයකට ගිහිල්ලා නව ජනවරම් කර ආණ්ඩුවක් හදමු. ඒක මගේ යෝජනාව පළවෙනි. දෙවෙනි යෝජනාව අපි තිබුණේ ඔබ අපිට දෙන්නේ නැත්නම් ඔබලා ආණ්ඩුවක් හදාගන්න මාස 6ක කෙටි කාලයක ප්‍රෝග්‍රෑම් එකක් ඉදිරිපත් කරන්න අපි විපක්ෂයෙන් සහාය දෙන්න. ඕක තමයි අපේ යෝජනා දෙකේ හරය තිබුණේ. හැබැයි සමාජයේ මේ අපිටත් ආරාධනා මම කතා කරලවත් නැහැ. හරිද? ලියුමක්වත් හෝ දුරකථන නමුතකින් හෝ මේක බාර ගන්න ඕනක කිසිදු සංඥාවක් මට ඇවිල්ලා නැහැ. කිසිම ආකාරයකින්. හැබැයි මම 11 වෙනිදා ඇරියා. මම ලෑස්ති බාර ගන්න. මම කැමති මණ්ඩලෙ මට මේකෙන් තෝරාපත් කරගන්න දෙනවා. හැබැයි ඒකේ තැනක් තියෙනවා මොකද්ද? ඒකේ ඒගොල්ලෝ බය වෙනම තැන මොකක්ද දන්නවද? මම යෝජනා කරන්නේ අන්තර් කාලයක්. දැන් රනිල් වික්‍රමසිංහ කොතනකවත් මේක අන්තර් කාලයක් කියනවද? රනිල් වික්‍රමසිංහ ඩලස්සලහ පෙරමුත් මේක අන්තර් කාලයක් කිව්වේ නේ. එයි මේ පාර්ලිමේන්තුවට දැන් ගත වෙලා තියෙන යාන්තම් අවුරුදු 2යි මේ අප්‍රේල් මාසේ 5 වෙනිදාට. තව අවුරුදු 3ක් මේ පාර්ලිමේන්තුව වළංගුයි. මේ පාර්ලිමේන්තුවට ආපු නවපන්තරු ගොඩක් ඉන්නවා. ඒගොල්ලන්ට පෙන්ෂන් එක නැහැ. ඒගොල්ලන් සහතිකයක් දෙනවා අවුරුදු 5 පිරෙනකම් මම මේක විසිරුවා හරින්නේ නැහැ. එක. දෙක මෙයාට වාහන පර්මිට් නැහැ. හරිද? ඒ නිසා සහතිකයක් දෙන්න මොකද්ද මම වාහන පර්මිට් දෙන්න. ඊළඟ විශ්‍රාම වැටුප හැදෙනකම් මම පාර්ලිමේන්තුව තියාගන්නවා. ඕකනේ. හරිද? රනිල් වික්‍රමසිංහ තෝරගන්න කලින් මට අමතක සාධක ඒකත් හේතු වුණා. ඒ නිසා අපිට දෙන්නේ නැහැ. අපි කියන්නේ මොකද්ද? අපි අගමැති ධූරය අරගෙන රට යථාවත් කරලා අපි ඉලෙක්ෂන් එකකට ගිහිල්ලා ජනතාවට අලුත් ජනවරමක් දෙන එක තමයි ප්‍රජාතන්ත්‍රවාදී. ඒ නිසා මම හිතන්නේ කවදාවත් මේ කණ්ඩායම් බන්දේසියක දාලා මට දෙයිද? මම ওই පාර්ලිමේන්තුවේ එක දවසක් ජොන්ස්ටන් මට කිව්වා මේ වංචා දූෂණ පිළිබඳ අපරාධකරුවන්ට දඬුවම් දීමේ බලය මට තිබ්බා කියලා කිව්වා. මම මේ වෙලාවෙ නැගිටලා කිව්වා මට ඒ බලය තිබ්බනම් ඔය ඉස්සරහා පිළි ගොඩක් අය ඇතුළේ කියලා. මම අදත් කියන එක. මේගොල්ලෝ අපරාධකාරයෝ. අපේ රටේ මහා ජනක දන්නේ කෝටි ප්‍රකෝටි ගණන් හොරකම් කරපු මිනිස්සු. මම දන්නවා. මේවා එළි වෙන්නේ කොහෙදලා ඉරු? එක්සත් ජනපදයේ අධිකරණ හොරකම් එළියට ආවා. ලන්ඩන් මහා අධිකරණ හොරකම් එළියට ආවා. නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතේ හොරකම් එළියට ආවා. පැන්ඩෝරා පේපර්ස් වලින් හොරකම් එළියට ආවා. ඕස්ට්‍රේලියාවේ ගවේෂණාත්මක මාධ්‍යවේදීන් ගණනාවක් මේ හොරකම් එළියට දැම්මා. මේ හොරු නෙමෙයි. ඔබ කියන්නේ
ඔවුන්ට දඬුවම් දෙන්න ඕනේ නැද්ද? අන්න ඒක අපි කරනවා. ඒ නිසා කවදාවත් මේගොල්ලෝ බන්දේසික තියලා අනුර මේක ඔයා දැන් බාර ගන්න කියලා දෙන්නේ නැහැ. මේක අපිට ගන්න වෙන්නේ මේගොල්ලෝ පළ වැහැරලා මේ රටේ ජනතාවත් එක්ක එකතු වෙලා විතරයි. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි.